කෝල්බ්රුක් කැමරන් සෝල්බරි මේ වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අපට නිදහස ලැබීමට ප්‍රථම අපේ රට තුළ ක්‍රියාත්මක වුණා. 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් අරගෙන එනවා. ඉන් අනතුරු 1977 දී බලයට පත්වන ජේ.ආර්. ජයවර්ධන මහතා තමා අපේක්ෂා කළ මට්ටමටත් වඩා ඉහළ ජනවරමක් ලබා ගත්තට පස්සේ අපේ රටේ විධායක ජනාධිපති ධූරය හඳුන්වා දෙමින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වලා දෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජයතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ කියන විධායක ජනාධිපතිවරු 7 දෙනාගේ කාල සීමාවන් තුල මේ වන විට 20 වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. එහෙම සංශෝධනය වුණු ව්‍යවස්ථාවේ විපුල ඵල අප විසින් ලබා තිබෙනවාද? ඒ ප්‍රශ්නයට ඔබට මට තියෙන එකම උත්තරය ගිහිල්ලා බලන්න පාරට තියෙන පෝලින් තොගය, ඊළඟට දවස ගානේ කැපෙන විදුලිය, ළඟ ළඟම එන සාගතය ආහාර අර්බුදය, මේ සියලුම ප්‍රශ්නවල නිර්මාපකයා බවට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් යම් කරුණු කාරණා හේතු වෙලා තිබෙන්නට පුළුවන්. හැබැයි මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තියෙන විකල්පය 20 අහෝසි කර 21 ගේමද? මේ මොහොතේ ජනතාවගේ මානුෂීය ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. තමන්ගේ දරුවන්ට කන්න දෙන්න කොහොමද කියන ප්‍රශ්නය අම්මට තාත්තට ඇති වෙලා තියෙනවා. තමන් ගන්න බැටුපට ප්‍රවාහන වියදමයි ආහාර වියදමයි ගියාම ඇත්තටම රැකියාවක් කරන එක ඵල රහිතද කියලා මිනිස්සු හිතන්න පුරුදු වෙච්ච එහෙම සංවාදයක් නිර්මාණය වුණු තැනක් තියෙනවා. හැමදේම අහස උසට යද්දි මිනිස්සුන්ගේ හීන සියල්ලක්ම පැත්තකට දාලා කාලා බීලා ජීවත් වෙන්න මිනිස්සු අද වන විට සිහින දකිනවා. එක්ක විකල්පයක් තියෙන්න ඕන මොකක්ද කරන්නේ කියලා. කන දේවල් වගා කරගෙන එහෙම ගොඩ එන්නත් පුළුවන්. හැබැයි මේ මොහොතේ රටක රජයක් සමස්ත පුරවැසියාට ආමන්ත්‍රණය කළ යුතුයි. අපි දැන් මේ රට හදමු, හැමෝම වැඩ කරමු කියලා. එහෙම කතා කරපු රටවල් ගොඩ නැගුණා. හැබැයි අපිට අවාසනාවට එහෙම ආමන්ත්‍රණයක්වත් නැහැ. මේ මොහොතේ අපට තිබෙන්නේ 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව සමාජ කතිකාවතක්. ඇත්තටම මේ ප්‍රශ්නය ව්‍යවස්ථාවක් තුළින් විසඳන්න පුළුවන්ද? ව්‍යවස්ථාමය අවශ්‍යතාවය තුළ කරන්න නියමිත දේවල් තුළ අපට අත්වන ඉරණම මොනවද? මේ ගැන අපි අද දවසේදී කතා බහ කරමු. මොකද ඔබ අනිවාර්යයෙන්ම සමාජ දැනුවත්භාවය ඉතාම වැදගත්. ඔබට මට මෙහෙම වුණේම සමාජ අවබෝධය කියන එක ඔබෙන් මගෙන් ගිලිහි ගිය නිසා. එනිසාවෙන් ආරාධනා කරන හෝරාවක් පුරාවට සලපතල මළුව සමගින් ඒකාත්මික වන්නට අද දවසේදී අපි ආරාධනා කළා ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාව. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා අද දවසේදී අපි සලපතල මළුව වැඩසටහනට. වෛද්‍යතුමා අපි වැඩසටහනක් විදිහට අරමුණු කරනවා අභිමානවත් දේශයක් උදෙසා මනුදම් අස්වද්දන්න. මිනිස්සුන්ගේ මානව ධර්මතාවයන්, මානව ගුණාංගයන් වර්ධනය කරන එක. ඒක අපේ රටේ පුරවැසියන් තුළ සිදු කිරීම කාලීන අවශ්‍යතාවයක්. හැබැයි අද සමාජයේ මතවාද ගත්තාම විසිරුණු මතවාද ගොඩාක් තියෙනවා. බොහෝ දෙනා හිතුමතයට වැඩ කරනවා. හරි මතය මොකක්ද කියලා කාටවත් හඳුනගන්න බැරි ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ තත්ත්වයන් තුළ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකුත් වෙනවා. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර මේ රටේ ප්‍රශ්නයක් තියෙන වෙලාවේ උත්තරේ 21ද? 21න් මේ ආර්ථික අර්බුදය, මේ තියෙන ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න පුළුවන් පදනමක් නිර්මාණය කරගන්න පුළුවන්ද? චිත්‍රාංග, අපි ඔබතුමාටත් අපේ නාලිකාවටත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මේක ඊටාම කාලීන මාතෘකාවක්. ඉතා පැහැදිලි. අපි දීර්ඝ කාලයක්, විශේෂයෙන්ම අපි නිදහසෙන් පස්සේ 77 දක්වා අපි යම් ශක්තිමත් ගමනක් ආවා. අමාරුකම් වලට මුහුණ දෙමින්
අපේ දේශීය කර්මාන්ත පද්ධතිය ශක්තිමත් කරන කෘෂි කර්මාන්තයේ ශක්තිමත් කරන වාරි පද්ධතිය නැවත ඓතිහාසික පද්ධතියම යථාවත් නොකරත් යම් පමණකට ඒක යථාවත් කරමින් දේශීයත්වයට ඉඩ සලසමින් අපි ආව ගමන. 77 මේක සම්පූර්ණ වෙනස් වෙනවා. ව්‍යවස්ථාව විතරක් නෙමෙයි. සමස්ත ආර්ථික මොඩලය වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. බල්ලෝ මරලා හරි සල්ලි හොයන ඒ විවෘතාර්ථිකයේ වටිනාකම් පද්ධතියට මිනිස්සු අනුගත වෙනවා. පරිභෝජනවාදී සංස්කෘතියක් දිරිමත් කරනවා. ඒක හුදු ව්‍යවස්ථාව විතරක් නෙමෙයි එදා වෙනස් වුනේ. එතකොට හදනව මහජන නියෝජිතයෙක් දූෂිතයෙක්. කියන්නේ දූෂණය නීතික එක්තරා විදියකට පද්ධතිගත කරනවා. අපි දන්නවා රාජ්‍යයේ දූෂණය පිළිබඳව ක්‍රිස්තු පූර්ව 2300 විතර චාණක්‍ය පඬිතුමා තමයි ඉස්සලම ලියන්නේ. ලිඛිත සාක්ෂි තියෙන. ඒතර මේක සදාකල් තිබුණ එකක් ලෝකේ බුදුන්ගේ කාලයේ සිටම. නමුත් මේ 77න් පස්සේ අපේ රටේ ඒක ඊටාම නිර්ලජ්ජිත විදියට කරන්න. ඒ වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෝච්චියේ බස් එකේ ගියේ. හැබැයි අපි මිනිහෙක් හැදුවා. මේ අඩු මේ මිලට ආණ්ඩුව වියදම දරාගෙන වාහන පර්මිට් දීලා ලෝකේ වියදම්ම සහිත වාහන අඩුම පෙට්ටල් පාවිච්චි කරන ඒක විලාසිතාවක් බවට පත් කරගෙන ඒකෙන් ගියොත් විතරයි ඡන්දය හම්බෙන්නේ කියලා හිතන මහා සංස්කෘතික විපර්යාසයකට ඇති කරා. ගුණධර්ම පිළිබඳ පැත්ත වටිනාකම් පද්ධතිය සම්පූර්ණ කන පිට පෙරළුණා. ආර්ථික මොඩලය වෙනස් වුණා. ඒකේ තර්කානුකූල අන්තයක් තමයි මේක අපේ නළලේ කොටලා තිබුණේ. මේක කොවිඩ් වසංගතය නිසා ඒ කියන්නේ මේ වාහනය බොහොම අගාධයකට තමයි ගමන් කරමින් තිබුණේ. දැන් වැස්ස කොවිඩ් වැස්ස නිසා දැන් ලිස්සනවා. දැන් ඉක්මනින් මේක පහලට යනවා. එතකොට ඒ අතර දැන් සංචාරක කර්මාන්තයෙන් පොඩි ගානක් නැති වුණා. ඔය වගේ පොඩි දේකටත් ඔරොත්තු දෙන්න බෑ. දුර්වල ශරීරයකට නිකන් එම්බ්‍රිස්සාවක් වදිනොත් හතරගාතෙන් වැටෙනවනේ. දියවැඩියාව තියෙන අධික රුධිර පීඩනයේ තියෙන පිළිකාවකුත් තියෙන ඔක්කොම තියෙන මනුස්සයාට පොඩි අසනීපයක් හදුනොත් වැටෙනවා. ඒතර මේකත් ඒ වගේ. මේ ආපු ගමනේ තර්කානුකූල. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආපු මේ අවුරුදු දෙකේ කරපු දේවල් වලින් මේක වුණා කියලා කිසිසේත්ම පිළිගන්න බෑ. හැබැයි ඔහුට වගකීමක් තියෙනවා. මේක නිවැරදි කරන්න. මහා ජනවරමක් හම්බුණා. තරුණයෝ පාරේ චිත්ත ඇඳලා අපේක්ෂා දල්වගෙන බලන් හිටියා. එහෙම මතයක් හැදුවා. අපිත් ඒ මතය හැදුවා. මහා වෙනසකට මුල පුරන්න කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. ඒ අර හොරු කණ්ඩායමක් ලං කරගෙන ඒ තිබුණු විදියටම ඒකම පවත්වාගෙන යන්න කටයුතු කළා. ඒ වරද එතුමාට තියෙනවා. හැබැයි මේ අවුරුදු දෙකේ මේක ඇති වුණා කිව්වොත් ඒක ලොකු වරදක්. රෝගය තේරුම් ගන්න නැතුව රෝග විනිශ්චය නැතුව ප්‍රතිකාර කරන්න බෑ. අපි එහෙම හිතනවා නම් මේ සියල්ල විත්තිකාරයා ගෝඨාභය රාජපක්ෂ කියලා නම් වරදිනවා. සියලු විත්තිකාර රාජපක්ෂ වරුදු කියන එකත් ඒතරත් අපිට වරදිනවා. රාජපක්ෂවරු වැරදි කරලා තියෙනවා. දනුවන් දෙන්න ඕනේ. ඒක නීතියට කවුරුත් යටත්. ඒකේ වාදයක් නැහැ. හැබැයි රාජපක්ෂවරුද එහෙම නැද්ද කියන එක නම් මේ වෙලාවේ වාදය අපිට වරදිනවා. එහෙම වාදයක් නිර්මාණය වෙලා තියෙන මේ සමාජය තුළ විශේෂයෙන්ම රාජපක්ෂ පාලනය සම්බන්ධව ඒ තිබෙන වැරදි සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොවීමත් එක්ක තරුණ සමාජය තුළ මේක නිරන්තරයෙන් ඇවිලෙමින් යනවා. බොහෝ වෙලාවට ඉලක්කගත වෙන්නේ එතන. එතනට උත්තරයක් දීලම අනිත්‍ය විසඳ ගන්න ඕන කියන මතය සමාජගත වෙලා තියෙනවා නේද මෙතන? තියෙනවා. දැන් චිත්‍රාංග අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ වශයෙන් ඉන්න කාලේ ඔය උතුරේ ගැටුම පටන් ගන්නකොට 76න් පස්සේ තමයි ගැටුම පටන් ගන්න ඇත්තටම. යම් ශිෂ්‍යෝ පිරිසක් හිටියා ඇත්තටම 77 ජයාජාවදන බලයට පත් වුණාන් පස්සේ ඔහු ඒ ආරම්භයේ සිටම ඔහුගේ බලවත් පාලනයට විරෝධයක් තිබුණා. තරුණ කොටස් අතර. හරි පාඩමක් උගන්වන්න ඕන කියලා. ඒක තමයි අවසානයේ අර ජී.ආර් මරමු කියන අර ඒ තාප්පවල ලියන අර ඒ ආයුධ සන්නද්ධ කැරල්ලට හේතුනේ ඒ කෝපයේ වෛරය. එතකොට ශිෂ්‍යයෝ එදා උතුරේ සන්නද්ධ අරගලය හොඳයි. මේ ඒකාධිපතියට පහර දෙනවා. අපි ඒකට ආරක්ෂා කරන්න ඕනේ. ඒකට සහාය දෙන්න ඕනේ කියන මතයක හිටියා. මේ මතය වෙනස් කරන්න විශාල වශයෙන්. ඒ කියන්නේ LTT සංවිධානය කියන්නේ කුලී හමුදාවක්. මේ රට බෙදා වෙන් කරන අධිරාජ්‍යවාදීන්ගේ උමනා වෙනුවෙන් අහිංසක කොල්ලෝ දරුවෝ බිල්ලට දෙන ව්‍යාපාරයක්. හැබැයි ඒකට සහාය දෙන්න ඕනේ කියලා. ඒක තමයි මනෝභාවය. අදත් එහෙමයි. මේ
උද්දච්ච මේ දේශපාලඥයෝ මේ ලෝකයේ තියෙන හොඳම වාහන පාවිච්චි කරන හොරකම් කරනවා කියලා දන්නවා. මේ ඔක්කොම ඒව දකිනකොට මේ තරුණයාට කෝපයක් ඇති වෙනවා. මේක විනාශ කරන්න ඕනේ කියලා හිතෙනවා. හරි. අර බොහොම අපේ ප්‍රසිද්ධ නිලියක් කිව්වනේ ගිනි තියපියව් කියලා. ඒ අයගේ කෝපේ පිට වුණ ආකාරය. හරි. එතකොට දැන් එහෙම එකක් ඇවිල්ලා තියෙනවා. මේ ආපදාව ඇතුලේ තියෙන දුෂ්කරතාවය නිසා ඒක තව ටිකක් වර්ධනය වෙලා තියෙනවා. හැබැයි කූට දේශපාලන අරමුණු තියෙන අයට පුළුවන් වෙලා තියෙනවා මේක පාවිච්චි කරන්න. දැන් ඔය මයි 9 වෙනිදා සිදුවීම ගන්නකෝ. මයි 9 වෙනිදා සිදුවීමේදී ඊටාම ගොන් තකතිරු වැඩක් නේ කරේ. මහින්ද රාජපක්ෂ මහත්මයාව සියදිවි හානි කරගන්න තැනකට තල්ලු කරා මේ නූගත් දේශපාලනඥයෝ කීප දෙනෙක්. එතකොට එතුමා අත්දැකීම් තියෙන කෙනෙක්. මම පුද්ගලිකව හිතන්නේ මේ ගොන් වැඩේට එතුමා නම් ඕඩර් එකක් දුන්නා කියලා. ඔහු එහෙම ගොන් වැඩ කරපු කෙනෙක් නෙමෙයි ඉතිහාසයේ. වෙන වැරදි ගොඩක් තියෙනවා. හැබැයි මේ මහජන මනස ඔහු අඳුරනවා. මේ වගේ ගොන් වැඩක් කරොත් කණ්ඩ වෙනවා කියලා එතුමා දන්නවා. නිසා මේ නූගත් අමතිවරු කීප දෙනෙක් ඒ කරපු වැඩේ. හැබැයි ඒකට ප්‍රතිචාර දක්වපු විදිහ හරිද? නීති ආධිපත්‍යය සම්පූර්ණයෙන් අතට අරගෙන ගෙවල් ගිනි තබමින් ගියා. හැබැයි බලපුවම මේ මෙතන ගෝල් ෆේස් එකේ හිටපු අහිංසක දරුවෝ නෙමෙයි අර ගෙවල් ගිනි තිබ්බේ. ඒ ප්‍රාදේශීය තැන්වල හිටපු සමහර පාතාල මැරයෝ විවිධ දේශපාලන පක්ෂවල කණ්ඩායම් දැන් අත්අඩංගුවට ගද්දී එක පේනවා කවුද හිටියේ කියලා. අර උද්ඝෝෂණේ හිටපු දවස් ගණන් එතන උද්ඝෝෂණය කරපු දරුවෝ නෙමෙයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නෙමෙයි. ඒ වැඩේ කළේ. ඒතර හැම විටම එවැනි තත්ත්වයක් පාවිච්චි කරනවා. ආපදාවක් පාවිච්චි කරනවා. ඒක ගෝලීය මට්ටමින් චිත්‍රාංගයකට කියන්නේ ආපදා අධිරාජ්‍යවාදී කියලා. කියන්නේ අපේ රටේ ওই සුනාමිය කාලේ ඒ සුනාමි ආපදාව පාවිච්චි කරලා එතෙක් කොටි සංවිධානයේට නොදීපු తాවකාලික ආණ්ඩුව වෙන නමකින් දෙන්න උත්සාහ කරා. සුනාමි සහන මණ්ඩලය කියලා. ඒක එදා දුන්නා නම් අද අපි සුඩානයේ වගේ මේව නෙවෙයි කතා කරන්නේ. මලමිනි සුඩානයේ අද Sudan is dead. Nobody is counting bodies කියලා අන්තර්ජාලය ගහුවොත් බලාගතයි. ඒ රට මිය ගොස් කිසිවෙක් මලමිනී ගනින්නේ නැත. අපේ නල්ලේ කොටලා තිබුණ ඉරණ මේක. හැබැයි එදා ඒක වෙනස් කරා. ඒ වෙනස් කරපු බලවේග අද දෙකට බෙදිලා මේ අධිරාජ්‍යවාදී මෙහෙයුමට පාවඩ දානවා. ඒ පාවඩ දාන්නේ දැනගෙනද නැත්තම් නොදැනුවත්කමකින්ද? මෙහෙම අර කියන විෂම මනස මේක විනාශ කරලා මේක ගිනි තියලා නැවත ගොඩනගන්න ඕන කියන මනසත් ඒකේ වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ දැන් අර ලිබියාවේ. ලිබියාවේ ඔය වීදිවසපු තරුණයෝ බෙන්ගාසි නුවර ඔවුන් අපේක්ෂා කළාද ඔය අද තියෙන තත්ත්වේ? මහා ගිනිගත්ත බිඳ වැටිච්ච ගොඩනැගිලි මලමිනී උඩින් පැනලා දරුවෝ ඉස්කෝලේ යන කුඩා ගෝත්‍ර කණ්ඩායම් එකිනෙකා මරා ගන්න රාජ්‍යයක් නැති තත්ත්වයක් අපේක්ෂා කළේ නෑනේ. සමහරට ගඩාෆි මරන්න ඕන කියලා හිතෙන් නැති සමහර තරුණයන්ට. මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන කියලා හිතෙන් නැති. හැබැයි මේක අපේක්ෂා කළේ නෑ. එතකොට සමහර අය ඒ හොඳ අපේක්ෂා දැන් කියනවනේ දැන් ගෝඨාභය මම තරුණකෙන් අහපුවම හරි ගෝඨාභය ගෙදර යන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඕන මගුලක් වෙච්චාද කියලා. කියන්නේ ඒ ඔහු අවංක අහිංසක තරුණයෙක්. හැබැයි ඒ තරම් තරහක් තියෙනවා. ඊට මේ මිනිස්සු ගිහිල්ලා ඕන මගුලක් වෙච්චාද? හරි. ඉතින් මම කොහොමද දැන් තත්වයට දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එන්නේ කියලා. ඒතකොට පොඩ්ඩක් ඔලුව කහලා ඔය ඒක නම් අවුලක් තමයි කියලා කියනවා. ඒතකොට මේක එහෙම සබුද්ධිකව මහා සංවාදයක් නැහැ. මේ මයි 9 වෙනිදා ගිනි තැබීම් වලින් පස්සේ විශාල මානසික බාධාවක් පැන වුණා. සාමාන්‍ය අයටත් මේ සංවාදයට එකතු වෙන්න. ඒ කියන්නේ ඒතකොට මූ රාජපක්ෂකාරයෙක් මූ රාජපක්ෂවාදියෙක් කියලා ලේබලයක් වැදිලා මගේ ගේත් ගිනි තියයි. චිත්‍රාංග අපි මේකට නඩු දාන්න මේ 52 ආපුවාම විජේදාස රාජපක්ෂ මහත්මයාගේ පනතයි සජබ මේ ප්‍රේමදාස ප්‍රේමදාස මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පනතයි එතුමා නෙමෙයි දැන් මේක රංජිත් මදුම්බඩ මහත්තයා දැම්මේ. ඒ දෙකට විරුද්ධව අපි උසාවිය යන්න කතා කරාම ආචාර්ය ගුණදාස අමරසේකර ජාතික සංවිධාන එකම විදිහට නඩුවක් දැම්මා. කර්නල් අනිල් අමරසේකර දැම්මා ජාතික ඒකබද්ධ කමිටුව හැටියට. තව නීතිඥ නුවන් බැල්ලන්තුඩාව දැම්මා තවත් සංවිධානයකින්. එතකොට මේකට කතා කරාම පිස්සුදු වාට මේ වෙලාවේ මේ බැසිල් රාජපක්ෂට කඩ යනවා කියලා ගේත් ගිනි තියාගන්න හදන්නේ කියලා. පොඩ්ඩක් හිතලා බලන්න මොන විදිහේ මානසික බාධකයක්ද මේ පැනුනේ කියලා. මේ සමස්ත ක්‍රියාවලියේ චිත්‍රාංග CIA සංවිධානයේ පැහැදිලිවම අත්පොතක් හදනවා. මානසික බාධක වලින් රාජ්‍යයක් රෙජිම් එකක් චේන්ජ් කරන්නේ කොහොමද කියලා. රෙජිම් චේන්ජ් කියන එකේ ආකාර දෙකක් තියෙනවා.
එකක් රෙජීම් එක සම්පූර්ණයෙන්ම පලවා හැරලා සමහර නායකයත් මරා දානවා. දැන් උදාහරණ ලිබියාව රාජ්‍ය වැට්ටුවා නායකයා මැරුවා. ඉරාකේ රාජ්‍ය වැට්ටුවා නායකයා මැරුවා. ඊළඟ ක්‍රමය තමයි රාජ්‍ය රූකඩ විදිහට තියෙනවා. හමුදා දුර්වලයි අපි දැක්කනේ ආරක්ෂක හමුදා දුර්වලව බලා හිටපිට අසරණ විදිහට නියෝජ්‍ය පොලිස්පතිවරයාට ගහනවා පාරදී. ඔහු දුවනවා. එතකොට ජනාධිපතිවරයා අසරණ වෙ ඉන්නවා. එතකොට ප්‍රතිපත්තිමේ වෙනසක්. උපාය මාර්ගික ප්‍රතිපත්තිමේ වෙනසක් කරාම පුද්ගලයා හිටියට කමන්නේ නැහැ. රෙජිම් චේන්ජ් වෙලා එතකොට. රෙජිම් කියන්නේ මේ භෞතික ආණ්ඩුව කියන භෞතික ඒකකේ විතරක් නෙමෙයි. ඒ ගමන ප්‍රතිපත්තිය. දැන් ඒතකොට රෙජිම් චේන්ජ් වෙලා අපි තාම දන්නේ නැහැ. දැන් තියෙන සන්ධානය ගෝඨා රනිල් සන්ධානය. කලින් තිබුණානේ මෛත්‍රී රනිල් සන්ධානය. චන්ද්‍රිකා රනිල් සන්ධානයක්. මම එහෙම කියන්නේ ඒක සාමාන්‍ය දේශපාලනේ පාවිච්චි කරන අගෞරව කරන්නේ නෙමෙයි. එතකොට හැබැයි ඒ රනිල් මෛත්‍රී රනිල් සන්ධානයට ජනවරමක් තිබ්බා. මිනිස්සුරු ඡන්දය දීලා පත් කරේ. එක් පරමාධිපත්‍ය බලය. චන්ද්‍රිකා රනිල් සන්ධානයටත් ජනවරමක් තිබ්බා. මේකට ජනවරමක් තියෙනවා. ජනවරමක් නැහැ. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඡන්දෙ දුන්නෙත් නැහැ. මිනිස්සු මේ කියන්නේ ඡන්දයෙන් පත් වුනෙත් නැහැ. එතුමාගේම ප්‍රතිපත්තියක් කඩලා තමයි ජාතික ලයිස්තුවෙන් එන්නේ. එතුමාගේ ප්‍රතිපත්තියක් තිබ්බා පරාද වෙච්ච අපේක්ෂකයෝ ජාතික ලයිස්තුවෙන් දාන්න එක පරමාධිපත්‍යයට විහිළු කිරීමක් නේ. ඒ කියන්නේ අපි පරමාධිපත්‍යයේ අයිති ජනතාව අපි පරද්දපුවම පක්ෂ නායකයා වෙන පැත්තකින් ගියනවා. එතකොට පරමාධිපත්‍යයට කෙල ගැසීමන්නේ ඒක. එහෙම තමයි එතුමා ආවේ. එතකොට දැන් ඇවිල්ලා එතුමා එක්ක සන්ධානයක් හදනවා. මේ සන්ධානයට ජනවරමක් නැහැ. ඒ නිසා මේක අශුද්ධ සන්ධානයක්. දැන් මේ රෙජිම් එක චේන්ජ් වෙලා තියෙන්නේ. අපි තාම පිළිගන්නේ නැහැ. අරගල කරන දරුවන්ට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ රෙජිම් එක චේන්ජ් වෙනවා. හැබැයි රෙජිම් චේන්ජ් වෙලා තියෙන එක තේරෙනවා මේ ක්‍රියාවලිය ඇතුලේ. දැන් රිගේනින් ශ්‍රී ලංකා යලි පුබුදුම් ශ්‍රී ලංකා 50 එක පිටක යන මේ පාර්ලිමේන්තුවේ 50 දැන් දාලා තියෙනවා 7ක්. හිතන්න മന്ത്രിවරුන්ටත් මේක කියවන්න පුළුවන්ද? වෙලා වෙනවද? අපිට උසාවිය යන්න වෙන වැඩක් නැතුව ඒකම කරන්න ඕනද? මං කිව්වේ දැන් මේ නඩුවට උසාවිය යන්නත් ඉතින් අපි ඒවට වියදම් හොයන්න ඕන. සංවිධානය ඇතුලේ කතා කරන්න ඕන, කතා කරන්න බයයි මේ බියවද්දලා තියෙන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා. ඒතර මේවා ඔක්කොම තල්ලු කරගෙන කෙටි කාලීනව යන ගමනක් එනවා. දැන් ඉන්දියාවට පලාලි ගුවන්තොටුපළට ඉන්දියන් ගුවන් හමුදාවට ඕන වෙලාවක ගුවන් යානා ගොඩ බස්සන්න අවසර දීලා තියෙනවා අපි. හරි. මත්තල විකුණන්න කතිකාවක් යනවා. එයා ලංකාව විකුණන්න කතිකාවක් යනවා. මෙතෙක් කරගන්න බැරි විශාල දේවල් ප්‍රමාණයක් මේ ආපදාව පාවිච්චි කරලා කරගෙන යන රෙජිම් එක චේන්ජ් කරලා ඉවරයි. ඒක පිළිගන්න නැති වුණාට දැන් ඉතුරු ටික චේන්ජ් කරපු රෙජිම් එකෙන් ඉතුරු ටික කර ගැනීම කඩිනමින් කරගෙන යනවා. මේ ව්‍යවස්ථා සංශෝධනයේ ඒකේ ප්‍රධාන එකක්. ඔබ අහපු ප්‍රශ්නේ අපි එතනට එන්න ඕනේ. එතකොට මේ මිනිස්සුන්ගේ මේ වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන අසරණකම විශාල වශයෙන් ප්‍රයෝජනයට ගනිමින් ඉන්නවා ලෝකයේ විවිධ රටවල්. අපි විශේෂයෙන් ලංකාව මේ මොහොතේ අපි කුමක්ද කරන්නේ රටේ ජනතාව තුලත් විශාල අඳුරු බීතිකාවක් හෙට දවස පිළිබඳව නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ සම්බන්ධව තියෙන විකල්පයක් විදිහට තමයි පවතින පාලනයට විරුද්ධව කතා කරන්නේ සහ මේ සිස්ටම් එක වෙනස් කිරීම පිළිබඳව කතා බහ කරන්නේ. එතකොට මේකට තියෙන ප්‍රවේශය මොකක්ද? දැන් ඇත්තෙන්ම අපි අර අඩිරූලක් අරගෙන ඒකේ සෙන්ටිමීටරයක් වගේ සිද්ධියක් වෙන්න පුළුවන් වර්තමාන පාලකයා සහ වර්තමාන ආණ්ඩුව. හැබැයි අපිට තව ගණනාවක් පහු කරගෙන යන්න තියෙනවා. එතකොට ඒ පිළිබඳව මිනිස්සුන්ට මූලික අවබෝධයක් නැත්නම් ඒ අවබෝධය ඇති කරලීම මූලික වශයෙන් කළ යුතුයි. මේ අර්බුදයේ නොපෙනෙන මානයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුයි. මම ඒ සඳහා ප්‍රවේශය නේද මූලික වශයෙන්ම වැදගත් වෙන්නේ. මොකද ජනමනසට ආමන්ත්‍රණය නොකරන තාක්කල් සියලුම ඵල ප්‍රයෝජන ලබා ගන්න අය උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ලබා ගන්නවා. ඉතින් එතනට මොකක්ද තියෙන විකල්ප? ඔව් චිත්‍රාංග ඔබ ඉතා නිවැරදි ප්‍රවේශයක් විශේෂ ඔබ මාධ්‍යවේදියෙක් හැටියටත් මේකේ තියෙනවා ඔබ අහලා තියෙනවනේ දැන් නොයිස් කියන එක. ഘോഷාවක් තියෙනවා. ഘോഷාව. ඒතර මේ ഘോഷාව ඇතුලේ මේක නිකන් ഘോഷාවක් නෙමෙයි භීෂණයක් සහිත ഘോഷාවක්. ඒ මයිනමය ප්‍රහාරයෙන් පස්සේ විශාල සමාජයේ භීෂණයක් ඇති වෙලා තියෙනවා. විවෘතව කතා කරන්න රැස්වීම් තියන්න. මං කිව්වේ උසාවියට යන්න නඩු දාන්න එකටත් බය වෙලා ඉන්නවා. ඒතර මේක ඇතුලේ මේ සංවාදයේ උසස් මට්ටමකට ගේන එක ඉතාම දුෂ්කරයි. හරි. 89 භීෂණ කාලෙත් මීට වඩා සංවාද තිබුණා. අද ඒ සංවාද සියල්ල යටපත් වෙලා.
එතකොට මාධ්‍ය ආයතනත් ඒකට අනුගත වෙලා. අද එදා නොතිබූ සමාජ මාධ්‍ය සකර්බර්ග්ගේ අධිරාජ්‍යය. රයිට්. තොට මේක යම් මාධ්‍ය බටහිර ආයතනයක් විසින් එක හසුරුවන්න පුළුව. එක මතවාද හසුරුවන්න පුළුව. ඒක ඉන්න පුද්ගල චරිත අධ්‍යනය කරන්න පුළුවන් ප්‍රොෆයිල් සයිකලෝජිකල් ප්‍රොෆයිල්ස් ජනාධිපති කොයි වගේ කෙනෙක්ද, දහවල් ඇමති කොයි වගේ කෙනෙක්ද, එයා කැමති මොනවටද, එයා අකමැති මොනවටද, හරි, එයාට මානසික බාධක පනවන්න මොනවද කරන්න ඕන. මම කලින් කිව්වේ මේ සමස්තය ආවේ මානසික බාධක වලින් කියලා. මේක සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම CI සංවිධානයේ අත්පොතක් හදනවා. විශිෂ්ට විදියට ඔවුන් මානසික බාධක පාවිච්චි කරා. නීති සංගමයේ මාර්කේ වැර දැන් ප්‍රධානතවාදය කියන්නේ නීතිය ආධිපත්‍යය නැති කරන එක නෙමෙයි. නීතිය මේ අධිපතිවාදී නම් නීතිය වැරදිලා නීති සංශෝධනය කරන්න ඕන. හැබැයි නීතියට යටත් අපි කවුරුත්. ඒතර මා කියුවේ දැන් ওই බටහිර රටක මම පොඩි උදාහරණයක් කියන්නම්. ස්විට්සර්ලන්තය වගේ රටක් ගන්න. අපි ලංකාවෙන් ගියා මේ කොටි සංවිධානයේ සමග සාකච්ඡා කරද්දී 96 විතර උද්ඝෝෂණයක් කරන්න. මේ ලෝකේ වෙනත් රටවලුත් අපේ සංවිධානවල සමාජිකයන්ට එන්න කියලා. ඉතින් ගියාට අපිට බෑ උද්ඝෝෂණ කරන්න. පිටරට මිනිස්සුන්ට ගිහිල්ලා එතන උද්ඝෝෂණ කරන්න බෑ. ටූරිස්ට්ලා විදිහට ගිහලා ක්‍රිකට් බෝඩ් අල්ලන්න බෑ. එතකොට ඒ රටේ පුරවැසියෙක් අවසර ඉල්ලන්න ඕන. ඒතර පුරවැසියෙක් අවසර ඉල්ලුවම පොලිසිය මොනවද කියන්නේ? රයිට් අවසර දෙනවා. දිනේ කවද්ද? මොකද්ද කාරණේ? කී දෙනෙක් සහභාගී වෙනවද? තැන කොතනද? මයික් මෙගාෆෝන් එකේ බලය කොච්චර ප්‍රමාණයකට ඒක සද්දය ඇහෙනවද කියනවා. හරි. ඒ ඔක්කොම කොහොම අවසර දෙනවා. ප්‍රාන්තවාදී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. හැබැයි කොන්දේස් දෙයක් දානවා. පොලිසියට පුළුවන් තැන වෙනස් කරන්නයි වෙලා වෙනස් කරන්න. ඒ කියන්නේ වෙන ප්‍රශ්නයක් තිබ්බොත් තව කණ්ඩායමක් උද්ඝෝෂණය කරොත් ගැටුමක් ඇති වෙන්න පුළුවන්. ඒතර පොලිසිය ටක් ගාලා මැදිහත් වෙලා කියනවා නෑ ඕගොල්ලෝ එහෙනම් 12ට නෙවෙයි 2ට කරන්න. ඕගොල්ලෝ මෙතන නෙවෙයි චුට්ටක් එහාට ගිහිල්ලා කරන්න. ඒ අයිතිය පොලිසිය තියාගන්න. අන්න නීති ආධිපත්‍ය. පාරමැදට එකපාර පැනලා ඇම්බියුලන්ස් නවත්තලා වෛද්‍යවරු නීතිඥයෝ බස්සලා වාහන වලින් ටෙලිෆෝන් පෙන්නනවා ළමුසු රෙකෝඩ් කරාද ඒ විදිහට තමයි ගුවන්තොටුපළට යන මිනිස්සු බස්ස අර ඒ මාර්ග පරීක්ෂා කරන්නේ. පොලිසිය අසරණව හිටියනේ. එතකොට මේ මානසික බාධා වලින් කරේ නීතිච්ච සංගමයේ පළවෙනි වටේදීම විශාල මානසික බාධක ප්‍රමාණයක් දැම්මා. අර මිරිහාන සම්බන්ධයෙන් ඒක එතන අපරාධ වරදක් වෙලා නම් එයා උසාවියෙන් නිදොස් වෙනවනේ. හැබැයි චූදිතයෙක් උසාවියට ගේනකොට නීතිඥයෝ නැගිටලා අපුඩි ගහන රටක් තියෙන්න විදියක් නැහැ. ඕන වරදක් කරලා එන්න අපි පෙනී හිටනව නොමිල කියලා කියපුවම එතන විශාල ප්‍රශ්නයක්. අර කොහෙද රම්බුක්කන සිද්ධියදිත් ඒ පොලිස් නිලධාරීන් මේ අභ්‍යන්තර විනය පරීක්ෂණ මොකුත් නැතුව එකවරම ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පොලිසිය විශාල වශයෙන් බිය වැදුණා. එතකොට මානව හිමිකම් චෝදනා එල්ල කරලා හමුදාපතිතුමාට ජිනීවා වලින් පිටරට යන්න බැරි වෙන මුළු ලෝකෙම වරෙන්ත කරුවෙක් කරන තත්ත්වයක්. ඒතර ඔහුටත් මානසික බාධක පැනවුණා. ජනාධිපතිට මානසික බාධක පැනෙවුවා. මානව හිමිකම් කොමිසමෙනුත් දැන් මානව හිමිකම් කොමිසම උද්ඝෝෂකයන්ගේ අයිතීන් ගැන විතරයි කියන්නේ. පාරේ ඇම්බියුලන්ස් එක යන ලෙඩා මැරෙන්න පුළුවන් එතන නවත්තන් හිටියොත් එයාගේ අයිතියට මොකද වෙන්නේ? මගේ රෝහලට කියලා බෙහෙත් ගැනීමේ අයිතිය. ඒව නැති වෙනවා. කාර්යාලයක් ආවම මට කාර්යාලයෙන් එතන සේවාව ගන්න තියෙන අයිතිය. ඒතර අපිට ලොකු පැටලිල්ලක් වෙලා තියෙනවා. මේ පැටලිලි බේරන්න ඕන ආයතනව තමයි පැටලිලි හදන්නේ. ඒතර අර කියන මානසික බාධක නිසා බියවැද්දීම නිසා සමාජ සංවාදයක් නැහැ. ඒක ඇතුලේ තමයි ගේම ගහන්න ලේසි. right? චිත්‍රංග මමට කියවලා ඇති නයෝමි ක්ලේන් කියලා ඇමරිකානු මාධ්‍යවේදිනියක් පර්යේෂණ මාධ්‍යවේදිනියක් පොතක් ලියලා තියෙනවා ෂොක් ඩොක්ට්‍රින් කියලා. කියන්නේ මම මේ කලින් කියපු ආපදා අධිරාජ්‍යවාදයේ එක්තරා පර්යේෂණ වලින් සොයාගත්ත ක්‍රමවේදයක් මිනිස්සුන්ට දිගින් දිගටම ෂොක් එකක් දුන්නම හරි ඕන මහා පෞරුෂයක් වැටෙනවා. ඊට පස්සේ අර ෂොක් එක දෙන එක බලාගෙන යාට නියෝග දෙන එක්කෙනා ඉන්නවා වීදුරුවක් තියෙනවා ඒකෙන් එහා පැත්තේ. චිත්‍රපටවල දැකලා තියෙනේ වද බන්ධන දීලා තොරතුරු ගන්න විදිය. ඊට පස්සේ එයා එනවා. එයා එන්නේ ගැලවුම් කාර්යය විදියට. ඒතකොට එයා මෙයාව බේර ගන්නවා. එතකොට අර ෂොක් එකට ලක් වෙච්ච කෙනා මෙයා කියන දේ තමයි බාරගන්නේ. ඒතකොට ආපදා අධිරාජ්‍යවාදී කියන මේ මෙහෙයුමේ තියෙන ප්‍රධාන ටූල් එකක්. දැන් අපිට මේ ෂොක් එකක් දීලා තියෙනවා. ඒක ස්වභාවික වෙන්න පුළුවන්, සිතාමතා නිර්මාණය කරා වෙන්න පුළුවන්. දැන් පාස්කු ප්‍රහාරය එක තව මහා පරිමාණයෙන් ගියා නම් ජාතිවාදී කෝලහල ඇති වුණා නම් ඒක ඇති කරපු එකක්. හරි. සුනාමියෙත් ගේමක් දුන්නනේ සුනාමි සාන මණ්ඩලයේ ගේන්න හැදුවා. ඒක නවත්ත ගත්තා. දැන් මේ ඇති කරපු ආපදාවක් යම් ප්‍රමාණයක් ඇති කරපු.
අපේ පාලකයන්ගේ දුර්වලකම් ඔක්කොමත් එක්ක. දැන් බංගලාදේශය වගේ රටක සංචිත තියෙනවා ඩොලර් මිලියන 50ක්. අපේ බින්දුවයි. කොහොමද ඉන්නේ? බංගලාදේශයේ ඉන්න විද්වතුන්ටත් උගන්වන්නේ එකම විෂයන් ආර්ථික විද්‍යාව මොනවා හරි රාජ්‍ය නිලධාරීන් දැන් ඔය ලොකු තැන්වල ඉන්න අංක ගණිතයේ ෆේල් අය ගන්න නැහැ නේ මහ භාණ්ඩාගාරයට අංක ගණිතයේ ෆේල් අය ගන්න නැහැ නේ බැංකු මහ බැංකුවට. ඒතර මේවා මෙහෙම වෙයි කියලා නොදැන හිටියද? මෙතන දැනුවත් අපි මේ ආපදාවට තල්ලු කරන ක්‍රියාන්විතයක් තිබුණා. අර රාජ්‍ය සේවයේ තියෙන අර 77 හදපු මිනිහා රටට ආදරේ නැති ජාතියට ආදරේ නැති අනාගත පරපුර ගැන හිතන්නේ නැති ඒ මිනිහෙක් ඕන මගුලක් වෙච්චාදෙන් කියලා ඉන්න මිනිහෙකුත් ඉන්නවා. හරි. ඒතකොට එහෙම තමයි මේ රට මෙතනට ආවේ. බංගලාදේශයේ ඒ විශ්වවිද්‍යාල උගන්වන්නෙත් මේ පාඨමාලාවම තමයි. ටෙක්ස්ට් බුක් ඔක්කොම මේවම තමයි. ඒතකොට ඒ මිනිස්සු එහෙම කරන්නයි ලෝකයේ අවුරුදු 40ට කලින් දුප්පත් රටවල් 10 ඇතුළේ හිටියේ. මේ මිනිස්සු මෙහෙම කරන්න ඕනේ කොහොමද? ඒතකොට මේ ආපදාව යම් ආකාරයකට නිර්මාණය කරා ඇතුළේ. පුද්ගල චරිත විදිහට මේ මාධ්‍ය ආධිනට හොඳ නැහැ මට නම් කියන්න බෑ. ප්‍රධාන චරිත එක්කෙනෙක් නම් පහුගිය කාලේ අයින් කරාට වැඩක් නැහැ වැඩේ කරලා ඉවරයි. හරි. මේ ආපදාව කාලයට කලින් බොහොම වේගවත් කරා අය. වේගවත් කළා. ඉරණම නළලේ කොටලා තිබුණා. ඒ කියන්නේ ලිස්සන වාහනයට ග්‍රීස් දැම්ම කියලා හිතන්න. ඒ වගේ එකක්. ඉතින් මේ ප්‍රශ්නය පිළිබඳව හැමෝටම වගේ කියවා ගැනීමක් තියෙනවා. ඒ කියවා ගැනීම තුළ තමයි තරුණය මූලික වශයෙන් පහුගිය කාල සීමාව තුළ මේ දක්වාම මේ රජයට සහ පවතින පාලනයට විරුද්ධව තමන්ගේ මතවාදය ප්‍රකාශ කරන්නේ. හැබැයි අපිට එක පැත්තක තව පැත්තක් පෙන්වා දෙනවා රාජ්‍යයක් විදිහට අපේ තියෙන ස්වාධීපත්‍ය ආරක්ෂා කරගන්න අපේ පැවැත්ම තහවුරු කරගන්න අනාගතය ගැන හිතලා මේ මොහොතේ කටයුතු කිරීම. ඒක හින්දා අපි තැන් දෙකක නතර වෙන්න වෙනවා. එකක් තමයි මේ මොහොතේ ගනු ලබන තීන්දුව තීරණ මොන විදිහටද අපි ක්‍රියාත්මක කරන්නේ. දේශපාලඥයන් කපටි වගේම ඒ හා නොදෙවෙනිව ඔවුන්ට වඩා කපටි වෙන්න ඕන. කපටි වෙන්න ඕන කියන එකෙන් අදහස් කරන්නේ උපක්‍රමශීලී වෙන්න ඕන පුරවැසියෝ රටේ ස්වාධීපත්‍ය ආරක්ෂා කරගන්න ඔබ මම සිහින දකින රට නිර්මාණය කරගන්න. ඒක නිර්මාණය කරගන්නේ කොහොමද? දැන් මේ වෙද්දී 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සංවාදයක් ඇති වෙලා තියෙනවා. 21න් මොකක්ද කරන්න හදන්නේ? අපි ඒ ගැන කතා කරමු. කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සලපතල මළුව සමගින් අපි උදාහරණයකටත් කිව්වනේ අපේ අඩිරූලක් තියෙනවා නම් සෙන්ටිමීටර් 30ක ඒ සෙන්ටිමීටර් 30 අපි ඉන්න සමහර කලාට සෙන්ටිමීටර් 15 හරිය වගේ වෙන්න පුළුවන්. හැබැයි අපිට තව ගණනාවක් දුර යන්න තියෙනවා. අපි මේ 15ට අදාළව යම්කිසි ආකාරයක සිද්ධියක් ලක්ෂයක නතර වෙලා ගනු ලබන තීන්දුව තීරණ කොහොමද හරියට ක්‍රියාත්මක කරගන්නේ? අපි නොදකින අනාගත ස්වභාවයන් වලට කොහොමද මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව මූලික සංකල්පයක් මූලික සංවාදයක් සමාජය තුළ ඇති විය යුතුයි. ඉතින් මේ වන විට 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඇවිල්ලා තියෙනවා. මේකේ මූලික වශයෙන්ම කියන්නේ ද්විත්ව පුරවැසියන් සඳහා වන බලපෑමක් එල්ල කරනවා. මොකද සමාජය තුළ නිරන්තරයෙන්ම කියන දේ තමයි මොනතරම් පාලනීය ව්‍යුහයේ වෙනසක් තිබුණත් පරණ රට මේ අගාධයට යන්න හේතු වුණු පිරිස් මේවායේ පසුපස තවමත් ඉන්නවා කියන එක. ඒකින්ද ඒකට විසඳුමක් විදිහට 21 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ යම් යම් කරුණු කාරණා අන්තර්ගත වෙන්න පුළුවන්. ඒක තමයි මාධ්‍ය තුලින් පෙන්වන දේ. පැහැදිලි. එතකොට මෙතන අපි නොදකින තව දේවල් මොනවද කියන එක අපි මම හිතන්නේ පැහැදිලි කර ගැනීම වැදගත්. ඔව්. චිත්‍රාංග මෙහෙමයි අපේ රටේ පහුගිය යහපාලන කාලේ විදේශීය නීති විශේෂඥ පිරිසක් ඇවිල්ලා හිටියා. මම ඒ හෝටලේ නම කියන්නේ නැහැ. ගාලු පාරේ ওই ගෝල් ෆේස් එකට චුට්ටක් එහායින් තියෙන හෝටලයක්. ගෝල් ෆේස් පැත්තේ ඉඳලා යද්දි වම් අත පැත්තේ ඒකේ නිවාසයක තමයි ඒගොල්ලෝ ක්‍රියාත්මක වුණේ. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සම්පූර්ණයෙන් අධ්‍යයනය කරා. ඒක රිගේනින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය 2003 පටන් ගත්ත එකක්. ඒක කඩාකප්පල වුණාන් පස්සේ නැවත පටන් ගත්ත 2015. රිගේනින් ශ්‍රී ලංකාවේ 50 ගණක් සංශෝධනය කරන්න අලුතෙන් ගේන්න තීරණය කළා තිබුණා. ඒ වගේ ඔය MCC ක්‍රියාවලියට අදාළ තමයි ඒක පටන් ගත්තේ.
තොර ඒ අය ගොඩක් විදේශිකයෝ ඒ අය අපිට වඩා හොඳට දන්නවා අපේ රටේ ව්‍යවස්ථාව මොනවද, නීති මොනවද, කොතනද ගේම දෙන්න ඕන කියලා. කොතනද දුර්වල තැන්, කොතනද නිල. රයිට්. එතකොට දැන් උදාහරණයක් විදියට දැන් ලෝකයේ චිත්‍රාංග කිසිම රටක් හමුදා දෙකක් දෙපැත්තේ ඉඳලා යුද්ධමය වශයෙන් බෝඩර් එකක් දාලා දෙකට බෙදලා නැහැ. රටවල් 20 ගාණක් ලෝකේ බෙදලා තියෙන 26ක් දැන් මේ TNA පක්ෂය කියන්නේ 27 තමයි ලංකාව කියලා. එතකොට ඒ හැම තැනකම යුද්ධය පාවිච්චි කරලා තියෙනවා, ප්‍රචණ්ඩත්වයේ පාවිච්චි කරලා තියෙන්නේ එතනට තල්ලු කරන්න උපාංගයක් ලෙස විතරයි. ඒවා ව්‍යවස්ථාවෙන් හරි ජාත්‍යන්තර ගිවිසුම් වලින් හරි කරලා තියෙනවා. සුඩානේ ජාත්‍යන්තර ගිවිසුම. අපේ රට එක හයිබ්‍රිඩ් කරා. ව්‍යවස්ථාවෙනුයි ජාත්‍යන්තර ගිවිසුමෙන් දෙකකින් කරන්න තමයි 2003 හැදුවේ. තාවකාලික ආණ්ඩු යෝජනාව ගෙනාවේ සටන් විරාම ගිවිසුම ඇතුලේ. ඔව්. එතකොට එහෙම තමයි ඒක කරන්නේ. එතකොට මේගොල්ලෝ දන්නවා කොතනද දේවල් ටික තියෙන්නේ කියලා. එතකොට මේක ඇතුලේ චිත්‍රාංග මම වගකීමෙන් කියන්නේ ආයතනයේ වගකීම ගන්න අවශ්‍ය නැහැ. මේක බොහොම සූක්ෂමව ගේමක් සිද්ධ වුණා. මේ අරගල කරන දරුවෝ කිසිසේත්ම ඒ අයට විධායක ජනාධිපති ක්‍රමය ගැන විරෝධයක් තියෙනවා. විධායකයක් ඕන රටක තියෙනවනේ. විධායකයන් නැති රටක් තියෙන විදිහක් නැහැ නේ. අධිකරණයේ විධායකයේ ව්‍යවස්ථාදායක. ඒ විධායකයා අගමැතිද ජනාධිපතිද කියන ප්‍රශ්නේ දැන් මේ තියෙන්නේ. හැබැයි අගමැති දැන් 71 අගමැතිනේ විධායක. අගමැති මර්ධනය දියත් කරේ නැද්ද? නීති විරෝධී ඝාතන වලට අනදුන්නේ නැද්ද? නීති විරෝධී නීතිය පස්සට හරවලා අලුත් නීතිය හදලා සිරගත කරේ නැත් තරුණ. කරා. ජනාධිපති නෙමෙයි අගමැති. විධායකයෙක් තිබුණා. එතකොට දැන් විවිධ ආකාරයක අර්ථකථන කරනවා. මේ විධායක ජනාධිපතිගේ බලතල වැඩි තමයි. ඒක යටත් කරන්න ඕන පාර්ලිමේන්තුවට තුලනයක් අවශ්‍යයි. ඒ ගැන වාදයක් නැහැ. එතකොට ඒක පෞගිය ගෝඨාභය රාජපක්ෂම ඒක පිළි අරගෙන ජනවරමක් ඉල්ලුව අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. කෑලි සංශෝධනය කරලා මේ ව්‍යවස්ථාව දැන් ටින්කරින් කරලා අවුල් කරලා තියෙන නිසා අලුත් ව්‍යවස්ථාවක් ඕන කියලා. ඒ අලුත් ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. විද්‍යුත් මණ්ඩලයක් රටම පිළිගත්ත විද්‍යුතුන් පිරිසක් එක හැදුවා. මහා සංඝරත්නයට පිළිගන්නවා. ජනාධිපතිතුමාට පිළිගන්නවා. එහෙනම් දැන් ඒක ගේන්න ඕනේ. ඒක ගේන්නත් මේ වෙලාව නෙවෙයි සුදුසු. අර මා කියපු සංවාදයට වෙලාව නැහැ. ජනමත විචාරණයකට යන්න වුණොත් ඒකට තව බර වියදමක් දරන්න වෙනවා. ඒ නිසා මේක පියමන් කරාම තමයි ඒක කරගන්න ඕන. ඒක මාස 6ද 2ද 3ද දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේන්නෙම මේක යාට පියමන් කරන්න පුළුවන් කියලා. යාගාව මැජික් පොල්ලක් තියෙනවා. ඕන තරම් පිටරටින් ණය ගන්න පුළුවන්. ඩොලර් හිඟා කෑමට අති දක්ෂයෙක්. නිසා පුළුවන් කියලා ගොඩ දාන්න. එහෙනම් ප්‍රශ්නයක් නැහැ නේ. එහෙනම් ඒක ගොඩ දාලා මේ අර්බුදේ විසඳලා අර පාරේ ඉන්න දරුවෝ ටික ආයි විශ්වවිද්‍යාලයට යවලා මේක ගේන්න. දැන් ඔය කියන ඔබතුමා කියපු එක හරියට හරි හැම වෙලේම ව්‍යවස්ථා සංශෝධනයක් ගේනකොට අපේ රටේ ඊටාම කූට ආකාරයට තමයි හැම සංශෝධනයක්ම සිදු වුණේ. 78 අලුත් ව්‍යවස්ථාව ගේනකොට චිත්‍රාංග විශ්වාස කරන්න හැන්සාඩ් එකේ තියෙනවා. ඕකේ තියෙනවා ජනමත විචාරණයකට යොමු කළ යුතු වගන්ති. ඒව සංශෝධනය කරනවා නම්. හරි. ඒතකොට මේ වගන්ති ලයිස්තුව 1 2 3 4 ඔය කියලා වගන්ති ටික කියනකොට ආර් ප්‍රේමදාස මහත්මයා තමයි ඒක යෝජනා කරන්නේ සිංහල භාෂාවෙන්. එතකොට ඔහු 4 වෙනි වගන්තියත් ඔහුගේ ලයිස්තුවේ තියෙනවා වගන්ති ලයිස්තුවේ. හැබැයි දේවනායක මහත්තයා ඒක රිපීට් කරනවා. ඒක ස්ථිර කරන ස්වරූපයෙන් ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට 4 හලනවා. හැන්සාඩ් එකේ තියෙනවා. 4 හලනවා. එතකොට වාර්තා වෙන්නේ 4 නැතුව. එතකොට 4 හලපු නිසා තමයි 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ආපු නඩු තීන්දුවේදී ජනමත විචාරණයකට යන්නේ නැතුව මේක සම්මත කරන්න පුළුවන් කියලා තීන්දුව දෙන්න සිද්ධ වුණේ. 4 වෙනි වගන්තියේ එදා ආර් ප්‍රේමදාස මහත්තයා සිංහලෙන් කියපු විදිහට ජනමත විචාරණයට යටත් කරලා තිබුණා නම් මොකක්ද 4 වෙනි වගන්තිය? 4 වෙනි තියෙන්නේ මේ විධායකයේ ඒ කියන්නේ ජනාධිපති අගමැති සාධිකරණයට මේ විධායක බලතල බෙදෙන විදිය. එතකොට මැතිවරණයෙන් ජනාධිපතිවරයා තෝරන පරමාධිපත්‍ය බලය ජනතාව සතුවන්නේ කියන එක 3 වෙනි වගන්තියේ තියෙන්නේ. මම කියවන්න ඕනද වෙලා 4 වෙනි වගන්තියේ. එතකොට මේ මම මූලික අදහසක් ලබා ගැනීම. එතකොට ඒක තමයි මේ පරමාධිපත්‍ය බලයේ ක්‍රියාත්මක කිරීමට අදාළ වගන්තිය. ඒතර ඒක ජනමත විචාරණයට ලක් වුණා නම් අතන අර වැඩේ කරලා තිබුණ නැත්තම් කියන්නේ මේ බෙදුම්වාදී බලවේග 78 දැනගෙන හිටියා මේ මාර්ග සිතියම. හරි. ඒ නිසා තමයි 13ට 13 වෙනි සංශෝධනයේට එදා ජනමත විචාරණයක් තිබ්බා නම් 13 සම්මත කරන්න බෑනේ කවදාවත්. ඒතර එදා ඒ කඩුල්ල පැන්නා. දැන් තව පොඩි කඩලු ටිකක් තියෙනවා. ඒක ඒගොල්ලෝ දන්නවා. මොකද්ද? ආණ්ඩුකාරයාගේ බලතල.
ආණ්ඩුකාරයාගේ බලතල විසින් තමයි මේ 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම වැළකීලා තියෙන්නේ. උදාහරණ විදිහට පොලිස් බලතල, ඉඩම් බලතල, මහා ඇමතිගේ අරමුදල් බලතල. එතකොට මේව සම්බන්ධයෙන් ප්‍රඥාප්ති හදලා තියෙන්නේ. ගේන්න බැරි ආණ්ඩුකාරයා නවත්තනවා. ඒ නිසා 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න බෑ. හරි. තව අර සමගාමී ලයිස්තුව කියන එකත් පොඩි අවුලක් තියෙනවා. ඒක ඉන්දියාවේ එදාම අයින් කරන්න හැදුවා 13 කියනකොටම. හැබැයි ජයාජාවදන එකට එකඟුත් නැති හින්දා කරන්න බැරි වුණා. එතකොට ඔන්න ඔය පොඩි සංශෝධන දෙක තුනක් තියෙනවා. ඕක කරගත්ත ගමන් මේ අස්සයා යනවා ඉස්සරහට. අපිට ආය අල්ලන්න හම්බෙන්නේ නැහැ. පොලිස් බලතල, ඉඩම් බලතල ඒවා ක්‍රියාත්මක කරමින් යනකොට ඒකට විරුද්ධ වුණොත් එහෙම ජාත්‍යන්තර නඩු තීන්දුව තියෙනවා. උන්ට වෙන් යාමේ අයිතිය ඇත කියලා. ඉතින් ඒ නිසා මේක ඇතුලේ ඒ සූක්ෂම ක්‍රියාවලිය දියත් වුණා. මං කියන්නේ වගකීමෙන් විජේදාස රාජපක්ෂ මහත්මයා මෙතනදී කළේ ව්‍යවස්ථා සංශෝධනයක් ඕන කියන මතය හදන එක. එතුමා මේ සිංහල බෞද්ධ බලවේගයේ අතරත් යම් පිළිගැනීමක් තියෙන කෙනෙක්. ඒතර ඕක සුමන්තිරන් මහත්තයා හරි වෙන කෙනෙක් රවුෆ් හකීම් මහත්තයා හරි වෙන කෙනෙක් කිව්වනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වනම් ඕක පිළිගන්නේ නැහැ. එනම් මේක කර ගේමක් වෙන්නද කියලා හිතනවා. දැන් මෙතුමා ලව්වා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය. මේ 20 අවුල. ඒ නිසා 19 නැවත ඕන. ඒක හරි වෙන්න පුළුවන්. ඔව් දැන් බොහෝ වෙලාවට වර්තමානයේ වෙද්දී තියෙන සාධක කිහිපයක් තියෙනවනේ. ඔව්. විශේෂයෙන්ම මේ හැම ආණ්ඩුවක්ම බලයටපත් වුනහම තමන්ගේ බලය පවත්වා ගැනීම සඳහා ව්‍යවස්ථාමය වෙනස්කම් කරනවා කියන සංකල්පය නිර්මාණය වෙලා තියෙනවා. ඔව්. එක පැත්තකින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම බොහෝ දෙනා යෝජනා කරන ඉතින් මේ ඉන්දියාවේ විධායක ජනාධිපතිවරයෙක් නැතුව ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ යෝජනාත් ගේනවා. මම හිතන්නේ ඒ වගේ ප්‍රතිතර්කවලදී ඔය යෝජනාව කොහොමද ගලපන්නේ? නෑ ඒව පාවිච්චි කරනවා. දැන් හිතන්න බැසිල් විරෝධයක් තියෙනවනේ. හරි. එතකොට තරුණයෝ වාහන ගහනකොට අර කපුට කක් එක ගගහ යනවා. අපි හදන කතා නෙවෙයි මේ දැනුත් පාරේ තියෙන தත්ත්වනේ. ඒතර මේ වෙලාවේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගේන්න තමයි 20 ගෙනාවේ. තනි පුද්ගලයෙක් වෙනුවෙන් 19 ඒක වෙනස් කරා. ඒක වැරදිනේ. ඒතර ඒ වැරද්ද නිවැරදි කරන්න කියන එක සමාජයේ ඉල්ලීමක් තියෙනවා. ඒතර ඒක මේකෙදි පාවිච්චි කරනවා. හරි. මේක ASCII අත යටින් අර වගන්ති දෙක ගහනවා. කවුද ගහන්නේ? සමග ජන බලවේගයේ ව්‍යවස්ථා සංශෝධනයේ විජේදාස මහත්තයා ඉදිරිපත් කරපු එකේ තියෙන්නේ අර 19 නැවත පිටවන්න. ඒකත් 100%ක් හරි කියන එක මම කියන්නේ නැහැ. මොකද පරමාධිපත්‍යයේ බලය දැන් හිතන්න දැන් කියලා. දැන් අගමැති කවුද? රනිල් ඡන්දයෙන් පත් උන්නේ නැහැ. ඒතර ඡන්දයෙන් පත් වෙච්ච අගමැතිවරයා යටත් කරනවා නම් අපි ව්‍යවස්ථාවෙන් ඡන්දයෙන් පත් නොවු අගමැතිවරයෙකුට එතන පරමාධිපත්‍යයේ විකෘතියක් නැද්ද? මේ නිශ්චිත අවස්ථාවේ මම කියන්නේ. ඒ නිසා මේ හැමදේම ස්වාධීන කරපමණින් ඒවා නිවැරදි වෙන්නේ නැහැ. පරමාධිපත්‍යයේ ක්‍රියාත්මක වෙලා කියෙන්නේ නැහැ. මේ පත් කරන කොමිසම් වල කාටවත් අපිට අධිකරණයට යන්න බෑ. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රය අපිට බෙල්ලෙන් අල්ල ගන්න පුළුවන් අඩු ගානේ අවුරුදු 5කින් 6කින්. මේගොල්ලෝ කොහොමද අල්ලන්න බෑ. සමහර අය රාජ්‍ය සේවකයෝ පෙන්ෂන් එකකින් ඉන්නවා. සමහර අය රාජ්‍යනෝල් සංවිධානවල නියෝජිතයෝ වග කියන්නේ වෙන පිටරට සංවිධාන වලට. ඒ අයට අපිට අධිකරණයට යන්න බෑ. අපේ මූලික අයිතිවාසිකම් කඩවුනොත් විතරයි යන්න පුළුවන්. ඒතර ඒක හරියද? එතන පරමාධිපත්‍යයේ විකෘතියක් නැද්ද? ඒතර ස්වාධීන. හරි. ඒ ස්වාධීන වෙන්න ඕනේ ඒක සාමාන්‍ය සංකල්පයනේ. ඒතර ඒක පාවිච්චි කරනවා. දැන් මෙතන කපුටා විරෝධය පාවිච්චි කරනවා. පාවිච්චි කරලා හැබැයි ඒක ඇතුලේ තියෙනවා සමග ජන බලවේගයෙන් ගෙනාපු. ඒ කියන්නේ විජේදාස රාජපක්ෂ මහත්තයා බෝලේ උස්සලා දුන්නම ඒගොල්ලෝ ඩෑෂ් පහරක් එල්ල කරා. ඒක ඇතුලේ වගන්ති දෙයක් සූක්ෂම ඇතුල් කරලා තියෙනවා රටේ කවුරුත් දැක්කෙත් නැහැ. නීති වේදින් දැකලා තිබුණෙත් නැහැ. අපි මේවා ගැන හැම වෙලේම සැකයෙන් බලන නිසා අපිට ඒව අහුවෙනවා. මොකද්ද වගන්ති දෙක? 154 F2 සහ 3 ආණ්ඩුකාරයාගේ බලතල. දැන් හිතන්න අපි අධිකරණයට ගියේ නැත්තම් විවිධ බියවැද්දීම් යටතේ ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමා කර්නල් අනිල් අමරසේකර නීතිඥ බැලන්තුඩා මැතිතුමා උසාවියට ගියා. අපේ ජනාධිපති මනෝහර මැතිතුමා කනිෂ්ක විතාරණ නීතිඥතුමා ඒ ආදි වශයෙන් ඒ අය මුදල් පවා ලබා ගන්න නැතුව ඒ වෙනුවෙන් පෙනී හිටියා. බය නැතුව. එතකොට ඒ නිසා දැන් පුළුවන් වෙලා තියෙනවා සෞන්දර්ය නඩු විභාගේ තියෙනවා. අනිවාර්යයෙන්ම සමහර දේවල් කරන්න ජනාධිපති විචාරණයට යන්න ඕනේ. ඒ නිසා සමහර දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. දැන් මේ සංශෝධන දෙකටත් උතර විරුද්ධ වෙනවා. මොකද්ද සංශෝධන දෙක? සියුම්ම ගැහුවා වගන්ති දෙක අයින් කරා. විධායක ජනාධිපති ක්‍රමයේ ගලන් ප්‍රශ්නේ මේක කොහොමද අස්සෙන් ආවේ? මේ බෙදුම්වාදී බලවේගවල ඌමනාව. කවුරු පිටිපස්සේ හිටියත් එයාගේ නම X ද Y ද Z ද වැඩක් නැහැ.
මේක අස්සේ බැසිල් විරෝධය පෙන්නලා අලුත් මේ ස්වාධීන කොමිසම් ඕන කියන එක පෙන්නලා මොකද කරේ? 13 බලාත්මක කරන සංශෝධන දෙයක් හිමීට ඇතුලෙන් ගැව්වා. ඒතර අපි අධිකරණයට ගියේ නැත්තම් මේක පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න පුළුවන්. එහෙනම් ජනමත විචාරණයකට යන්නේ නැතුව සමහර විට විධායක ජනාධිපතිකම අවශ්‍ය කරන්න පුළුවන් වෙනවා. විධායක ජනාධිපතිකමත් අවශ්‍ය කරලා ආණ්ඩුකාරයෙක් බලතල දුර්වල කරා නම් මොකද වෙන්නේ? සුඩානයේ තමයි. ඉතා කෙටි කාලෙකින් වගකීමෙන් කියන්නේ අපේ ජීවිත කාලය එක වෙනවා. අපි තව අවුරුදු 10ක් ජීවත් වුණා කියමුකෝ. ඒ අවුරුදු 10 ඇතුළත ඒ ගේම දෙනවා. දැන් සුඩානෙත් 2002 එක 2011 වෙද්දී ඉවර වුණා. 2011 වෙද්දී රට බෙදලා ඉවර කරා. එතකොට මේකත් ක්‍රමානුකූලව ස්ටෙප් බයි ස්ටෙප් යනවා. ප්‍රභාකරන් ගේ ඒ ජීවිත පරිත්‍යාගයේ අපරාධයක් වෙලා නැහැ. ඒක රිලේ දිවිල්ලක්. ප්‍රභාකරන්ගේ බැට්න එක බංකිමුන් අතට ගත්තා. අරගෙන ජිනීව හරහා ඔහොම ගිහිල්ලා ගිහලා ඊළඟට දෙනවා සුමන්තිරන් මහත්තයා අතට, රනිල් වික්‍රමසිංහ මහත්තයා අතට, විජේදාස රාජපක්ෂ මහත්තයා අතට. ඒ එක එක අය මේකේ ටික ටික ඔබ කිව්වා රාඩි රූලි දිගේ ටික ටික පාස් කරනවා. එවැනි තත්ත්වවලට පත් වුණේ රටේ ජනතාව මහත් විශ්වාසයෙන් පත් කරගත්ත පාලකව තමන්ගේ වගකීම් පැහැර හැරීමනේ. ඒකනේ මේ හැම තැනකම තියෙන වාදය. ඒකනේ මේ මිනිස්සුන්ට මේ තරම් කේන්තිය. අද වර්තමානයේ වෙද්දී සමාජය තුළ වෛද්‍යතුමා මූලික වශයෙන් සංවාදය ව්‍යවස්ථාවේ තියෙන මේ අඳුරු පැතිකඩ පිළිබඳව අපි කොච්චර කතා කරත් මිනිස්සුන්ට මේ වෙලාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය ජීවන අරගලය. ජීවත් වෙන්න කොහොමද කියන සංකල්පය. කොහොම හරි මනුෂ්‍ය භාවයක් ලැබලා තියෙනවා Taman මියදෙන්නට පෙර තමාගේ ජීවිතය වඩාත් හොඳින් ගත කිරීමේ අවශ්‍යතාවය තමයි මේ මොහොතේ අති බහුතරයකගේ පැතුම බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ජාත්‍යාලයද ආගමද මේ සියල්ලක්ම පසකට යාම වළක්වා ගත නොහැකි තැනකට මිනිස්සු පත් වෙලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලින් උත්තර නිර්මාණය කරන්නත් බැරි තැනක කොහොමද මේ ජනතාවගේ ආමන්ත්‍රණය ජනතාවට මේ කාරණාව සබුද්ධිකව පහදා දීමේ වැදගත්කම මේ මොහොතේ අත්‍යවශ්‍ය වශයෙන් ඔබතුමාලා ඉස්මතු කරනවා. ඉතින් ඔබට මේ ව්‍යවස්ථාමය අර්බුදයන් පිළිබඳව ව්‍යවස්ථාමය වෙනස් සංශෝධන පිළිබඳව අවධානයක් අවබෝධයක් ඇති. වෛද්‍යතුමා ජනතාවගේ ඉල්ලීම රටේ ඉන්න පාලකයෝ මේ දේවල් වැරදි කියලා තේරුම් ගන්න නම් නිවැරදි කරයි කියන බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුවත් නැති තැන තවත් ඕනෑතරම් දේවල් කරන්න මිනිස්සුන්ට එකඟ විය හැකි ඕනෑතරම් මතවාද තවත් පිරිසකට ගේන්න ඉඩකඩ නිර්මාණය වෙලා තියෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඒක හින්දා මිනිස්සුන්ව මේ මතවාදයට අරගෙන ඉන්න නම් අනර අතනට හැමතිස්සෙම මම හිතන්නේ ප්‍රතිකාරයක් දීම තමයි සමාජයේ ඉල්ලීම. එතනට මම හිතන්නේ යම් අදහසක්. ඔව් ඇත්තටම චේතනංග ඉතාම වැදගත්. ඒක තමයි බොටම් ලයින් එක. අවමේ මනුස්සකම මේ රටේ චිත්‍රාංග පවුල් ලක්ෂ 33ක් කුමන හෝ පොඩි ආධාරයක් ලබන ජීවත් වෙන මිනිස්සු. රුපියල් 1500 2000 වකුගඩු රෝගීන්ද සමෘද්ධිලාභීන්ද වෙනත් ආබාධිතයෝද හරි. දැන් මේ අර්බුදයේ ඇතුලේ රක්ෂා විශාල වශයෙන් දේශීය කර්මාන්ත වැහෙනවා. ඉන්දිකිරීම් ශ්‍රේෂ්ඨේ ලක්ෂ 15ක් විතර රස්සා අහිමි වෙනවා. ඒ දිනදා කුලි වැඩ කරලා ජීවත් වෙච්ච මිනිස්සු. එතකොට මිල පාලනේ දැන් අයින් කරලා ජාවාරම්කාරයෝ හිතු ගණන් වලට භාණ්ඩ විකුණනවා. ආණ්ඩුවේ වගකීම් පැහැරලා තියෙන. පාරිභෝගික අධිකාරිය වසා දමලා තියෙන. ඒගොල්ලෝ පඩි ගන්නවා විතරයි. මේ කිසිවක් සොයන්නේ නැහැ. රාජ්‍යයේ වගකීම අතහැරලා තියෙන. හරි. මිනිස්සු ගත්තම සිස්ටම් කියන්නේ මිනිස්සුත් ඇතුළයි. සිස්ටම් කියන්නේ මිනිස්සු නැතුව නෙමෙයි. ඒක අප්‍රාණික දෙයක් නෙමෙයි. ඒතර අපි මේ ආපු ගමන ඇතුලේ අර පාර්ලිමේන්තුවේ 225 අන්තිම කාම සුකල්ලිකානු ජීවිත ගෙවන්න පුරුදු වෙලා ඉන්නවා වගේ මිනිස්සුත් තමන්ගේ ජීවිත වෙනස් කරගත්තා. ගෙදර තියෙන පොඩි ඉඩමේ හරි කතමුරුංගා හදාගන්න මුරුංගා හදාගන්න එළවලු ටිකක් හදාගන්න එහෙම කරන්නේ. දුෂ්කර වෙලාවෙදිවත් තමන්ගේ ආහාර රටාව වෙනස් කරගන්නේ නැහැ. කඩේට ගිහිල්ලා පාන් ගෙඩිය ගන්න බලන් ඉන්නවා. ආණ්ඩු දැන් බටේ රටවල තියෙන වෙනස ඒකයි. අපි මේ බෞද්ධ රටේ අපිට මේක බැරි වුණාම පුදුම දුකක් ලැජ්ජාවක් ඇති වෙනවා. අපිට තමයි ඒව කරන්න පුළුවන්. බෞද්ධ හැටියට අපිට මේ අපේ ජීවිත වෙනස් කරගන්න අපේ අවම මට්ටමකින් ජීවත් වෙන්න හරි
අත්ත කියලා මතාන යෝග කියන එක නෙමෙයි මම කියන්නේ. කාමසුකල්ලිකාගෙන අනිත් පැත්ත කියන එක නෙමෙයි. යම් මැද තැනකට එන්න පුළුවන්. ඒකට හයිය අපිට සිතින් අපි ඇතුලෙන් වෙනස් වෙන්න ඕනේ. ආණ්ඩු තියේ ආණ්ඩු යයි. අපි ජීවත් වෙන්න ඕනේ. අපේ දරුවෝ ජීවත් කරන්න ඕනේ. මේ අන්ත අසරණ මිනිස්සුන්ගේ ජීවිත දිහා අපි බලන්න ඕනේ. මනුස්සකම අපිට තියෙන්න ඕනේ. හරි? එතකොට ඒ අයත් වෙනස් වෙන්න ඕනේ. යුද්ධේ කාලේ අපි වෙනස් වුණානේ. අපි බස් එක නැගගම අපි බලනවා පාර්සල් කොහෙද තියෙන්නේ? සැක කටයුතු කෙනෙක් ඉන්නවද? ඒ ඔක්කොම බලනවා. ඒක මිනිස්සු ඒකට මුහුණ දෙන්න හැදෙනවා. ආණ්ඩුවක් තිබ්බද නැද්ද කියලා නෑ. රාජපක්ෂ මහත්තුරු එලව්වා කියන්නකෝ සම්පූර්ණයෙන්ම මම එකගයි. හරි. ඒගොල්ලෝ මිනිස්සුනේ. සදාකල් ජීවත් වෙන්න මැරුණා කියන්නකෝ. ඒත් ප්‍රශ්නේ විසඳනවද? එහෙන් ප්‍රාර්ථනා කරනවා නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට heart attack එක හැදෙන්න පුළුවන් අපිට හැදෙනවා වගේම. ඒ ප්‍රශ්නේ විසඳනවද? නෑ. එතකොට මෙන්න මේ ප්‍රතිපත්තිමය කාරණා ටිකක් තියෙනවා. සිස්ටම් කියන්නේ මිනිස්සු වෙනස් වීම ආර්ථික මොඩලේ වෙනස් කර ගැනීම. මේ පාර්ලිමේන්තුවේ ඉන්න අවුරුදු ගාණක් මේ වැඩේ කරන්න බැරි වෙච්ච 225 එහාට මෙහාට ඇදලා එකෙක් අයින් කළා තව එකෙක් දාලා කාඩ් කුට්ටම යනවා වගේ පුළුවන් මේ ප්‍රශ්න විසඳන්න. ඔව් දැන් ඔතනදී ඔබතුමන්ලා සංවිධානයක් විදිහට තියෙන ප්‍රායෝගික ප්‍රවේශය මොකක්ද මොන වගේ කාර්යයක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි යුතුයකම කරලා තියෙනවා. තාම මේක එලි දක්වන්න බැරි වුණා මේ හදිසි තරමේ ආපු නිසා අපි මහානායක හිමිවරුන්ටත් බාර දුන්නා. ප්‍රතිපත්තිමය හැරවුමක් මේ වෙලාවේ ආර්ථික මොඩලය වෙනස් කරන්නේ කොහොමද? මිනිස්සු තමන්ගේ ජීවිත වෙනස් කරගන්නේ කොහොමද? උපාය මාර්ග 5ක් යටතේ යෝජනා 61ක් තියෙනවා. ක්‍රියාකාරකම් 108ක් තියෙනවා. right? හරියට නිශ්චිතව කියලා තියෙනවා. නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කරගන්නේ කොහොමද? ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කරගන්නේ කොහොමද? මේ කියන තක්කඩි ජාවාරම්කාරයෝ මෙල්ල කරන්නේ කොහොමද? මිල පාලනය කියලා මිනිස්සු ආරක්ෂා කරන්නේ කොහොමද? අන්තිම අහිංසක ආදායම් කඩා වැටිච්ච අයගේ ජීවිත රැකගන්නේ කොහොමද? සතොස වගේ ආයතන තමන්ගේ වගකීම ඉටු කරන්න ඕන කොහොමද? සතොස ආයතනයේ තියෙන්නේ මේ සබන් කෑලි ටූත් පේස්ට් විකුණන්න නෙවෙයිනේ. ඒක හැදුවේ ඒ වැඩේට නෙවෙයිනේ. දැන් ඉන්න සභාපතිලා ඒ ඔය බහුජාතික සමාගම් වලින් කොමිස්සර් අරගෙන මේ වෙන බඩු විකුණනවා. ඒවා විකුණන්න ඕන හන්දිය කඩේකට පුළුවන්. මේගොල්ලෝ මේ ආයතනයේ තියෙන්නේ අත්‍යවශ්‍ය ආහාර දේශීයව මිලදී ගැනීම තොග රැස් කිරීම බෙදා හැරීම සහ ආරක්ෂණ තොග පවත්වාගෙන යාම. right? ඒක ආනයනය කරලා වෙන්න පුළුවන් දේශීය නිෂ්පාදන. එතකොට ඒ වගකීම ඉටු කරන්නේ නැහැ. ඒතර අපි ඒ වගේ ප්‍රතිපත්තිමය හැරවුමකට අවශ්‍ය නිශ්චිත කාරණා සංකල්ප නෙමෙයි. සංකල්ප කියන්නේ නීතිය ආධිපත්‍යයේ පිහිටිය යුතුයි. සංකල්පයන්නේ. නීති ආධිපත්‍යයේ පිහිටිය යුතුයි කියලා නීතියක් ගේන්න පුළුවන් මේ ආධිපත්‍යය නැති කරන්න. හරි. අපි කියලා නෑ සංකල්ප. අපි කියලා තියෙනවා හරියට පොයින්ට් එකට. දැන් ඒක ළඟදී අපි බලාපොරොත්තු වෙනවා එලි දක්වන්න දැන් මහානායක හිමිවරුන්ට බාර දුන්නා. ඒක ජනාධිපතිවරයාටත් වෙනත් ආකාරයකට අපි යවුවා. ඒ නිල වශයෙන් නෙවෙයි. එතකොට ප්‍රතිපත්තිමය හැරවුමක් ඕන. ආර්ථික මොඩලය වෙනස් කරන්න ඕන. අපේ ආයතනගත සංස්කෘතිය වෙනස් කරන්න ඕන. මේ රාජ්‍ය සේවය අද බරක්. රාජ්‍ය සේවය අද හෘද සාක්ෂිය නැති වෙලා. මම වගකීමෙන් කියන්නේ මම රාජ්‍ය සේවය කලින් හිටපු කෙනෙක්. 80ක් කර තියාගෙන යන 20ක් මිනිස්සු. 20ක් ඉන්නවා මේකේ හෘද සාක්ෂිය තියෙන මිනිස්සු ගැන දුක් වෙන රට ගැන වගකීම තියෙන මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සු මේක ඇදගෙන යන්නේ. අනික 80 යන්නේ මේ මිනිස්සුන්ගේ කරපිට. පඩි ගන්නවා, ඕටි ගන්නවා, පරණ තියෙන ඔක්කොම දේවල් බරප්‍රසාද ගන්නවා. තමන්ගේ මහජනය වෙනුවෙන් මේ වැඩ යුතුයකම ඉටු කරන්නේ නැති පිරිස ඉන්නවා. යුතුයකම ඉටු නොකරනවා විතරක් නෙමෙයි මහජනයා පීඩාවට පත් කරනවා. වැඩේ බැරි කරනවා. වැඩේ නොකර ඉන්නවා. හරි? මේ රාජ්‍ය සේවය එක්ක ගෝඨාභය නෙමෙයි සක්‍ර දේවේන්ද්‍රයාගේ පුතා වයිමාවත් කරන්න බෑ. මේ රාජ්‍ය සේවයේ යම් විශාල වෙනස්කමක් ඕන. ඒතර මේ විශේෂයෙන් පරිපාලන සේවයේ තියෙන දුර්වලකම්. ඒවා වෙනස් කර සිස්ටම් කියන්නේ ඒවා. සියල්ල. ජනාධිපති එළෙව්වා කියලා සිස්ටම් චේන්ජ් වෙන්නේ නැහැ. ජනාධිපති එළෙව්වා කියලා ওই ගෝඨාගමේ ඉන්න තරුණයෙක්ව කියලා ජනාධිපති කරන්න බෑ. ව්‍යවස්ථා වෙනස් කිරීමත් එකට ඇතුළත්. හැබැයි මේ කියන ආකාරයේ රාජ්‍ය දුර්වල කිරීම කියන එක නෙමෙයි සිස්ටම් චේන්ජ් කියන්නේ. රාජ්‍ය දුර්වල කරාම බාහිර උපද්‍රවයකට අපිට ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ලෝකයේ විවිධ ආගමික අන්තවාදී බලවේග, බෙදුම්වාදී බලවේග. අපි ලෝකයේ වාසනාවන්තම රටක්. භූගෝලීය පිහිටීම පැත්තෙන් ගත්තම ඊළඟට මේ රටේ දේශගුණය, වර්ෂාපතනය, භූ විෂමතාවල්
මෙහෙම වාසනාවන්ත රටක් ලෝකෙ කොහොමත් නෑ චිත්‍රාංග මම ලෝකෙ රටවල් 30 40ක ඇවිදලා තිනවා මේ වාසනාවන්ත රටෙත් අපිට මේ ආහාර හිගයක් එනවා යනම්මනම් කුණුහරුප කියනවා නම් අපි ලැජ්ජ වෙන්න ඕන. මේ රටේ මිනිසුන්ට තරම් අභ්‍යන්තර ශක්තිය මා කිව්වේ. දැන් බටහිර රටවලත් මිනිමලිසම් කියලා ඒ කියන්නේ තමන්ගේ ජීවිත සැහැල්ලු කරගන්නවා. ඒ කතෝලික ආගම අදහන වෙනත් ක්‍රිස්තියානි ආගම අදහන අය බෞද්ධයෝ නෙවෙයි. අපිට තමයි ඒක හොඳටම කරන්න පුළුවන්. ඒ අය ගෙදර තියෙන අමතර බඩු එළියට දානවා. නැති බැරි මිනිහෙකුට දෙනවා. මට දැන් තියෙන්නේ ඇඳුම් මෙච්චරයි. මට දැන් පහසුයි. මං කාර් දෙකක් තිබුණා මම එකක් අයින් කරා. හරිද? අපේ රටේ ආකිටෙක්ලා කියන අය මේ ගෙවල් හදන්නේ ගරාජ් දෙක දාලා. කාලවරෙන් කියලා. ගරාජ් දෙකක් දැම්ම වයිෆ්ටයි දෙන්නට දෙකක් ගන්න. ආණ්ඩුවෙනුත් පර්මිට් දෙකක් දෙනවා. දොස්තරලා දෙන්නයි නෝනා මහත්තයා දොස්තරලා දෙන්නට දෙකක් දෙන්න ඕනේ. සිංගප්පූරුව වගේ අධි පරිභෝජන රටකත් චිත්‍රාංග වාහනයක් ගන්න නම් පර්මිට් එකක් ගන්න ඕනේ. ඒකට කියනවා සර්ටිෆිකේට් ඔෆ් එන්ටයිටල්මන්ට්. දෙවෙනි කාර් එක ගන්න ඕන කීයද දන්නවද? මීට අවුරුදු මම ඊයේ ප්‍රද බැලුවේ නෑ මීට අවුරුදු 10කට විතර කලින් ඩොලර් ලක්ෂයක්. කියන්නේ මම මගේ පවුලට කාර් දෙකක් ගන්නවා නම් මම ඩොලර් ලක්ෂයක් ආණ්ඩුවට ගෙවන්න ඕනේ. ඇයි? මම දුම් පිට කරනවා වැඩි, මම තෙල් පාවිච්චි කරනවා වැඩි. ඒකට අනික් මහජනයාට ඒකෙන් පීඩාවක් තියෙනවා, ඒකෙන් බාධා එනනම් මම වැඩිපුර සල්ලි ගෙවන්න ඕනේ. අපි එහෙම නෙමෙයි. අපි බදු සහනකුත් දෙනවා. අධි පරිභෝජනයට බදු සහනයක් දෙනවා. ලෝකේ වැඩිම මිලාදක අඩුවෙම පෙට්‍රල් වැඩ කරන වාහනේ ගෙනෙන් කියලා දිරිමත් කරනවා. එහෙම රටක් පවතින්න බෑ. ඉතින් මේ සංස්ථය පිළිබඳව කතා බහ කරගෙන යද්දී කාල වේලාව පිළිබඳව ගැටලුවක් අපිට තිබෙනවා. අපි මූලික වශයෙන් අද දවසේදී කතා බහ කරේ රටේ තියෙන ව්‍යවස්ථාමය සංශෝධනයන් පිළිබඳව. සටන් පාට තුල අප ඕනෑතරම් සිටිනවා, නමුත් අපි නොදකින බොහෝ කරුණු කාරණා තිබෙන්නට පුළුවන්. මේ වර්තමානයේ ඇති වී තිබෙන තත්වයට වග කිව යුත්තන් ලවා වැඩ කරවා ගැනීමේ අවශ්‍යතාවය සමාජයට sannivedanaya කිරීම සහ රටේ තියෙන දරුණු අනතුරක් හමුවේ අපි කොහොමද සබුද්ධිකව කටයුතු කරන්නේ කියන කාරණාවට අද දවසේදී වැඩසටහන යම් අත්ලක් ඔබට ලබා දෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මතවාදීමය වශයෙන් බොහෝ නම් අද දවසේදී කියවුණා. ඉතින් අපි මාධ්‍යයක් ලෙස ඕනෑම කෙනෙකුටත් මේ අවස්ථාව ලබා දෙන්නට සූදානම්. සමාජය තුළ ස්වාධීන මත දරන්නට නම් සියලු දෙනාට සවන් දීම, අදහස් ප්‍රකාශ කිරීම ඒ සියල්ලකටම මාධ්‍ය තුළ ඉඩකඩ තිබෙනවා. ඒ නිසාවෙන් තමයි රටේ සිව්වෙනි ආණ්ඩුව මාධ්‍ය වගකීම අපි ඉටු කරන්නේ. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා දවසේදී අපිට එකතු වුණු ජාතික සංවිධානයක එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාට. අයබෝවන් ඔබතුමාට. අයබෝවන්. එසේනම් අපි හමු යමු සලපතල මළුව තුළින් යලිත් දවසක. අවසන් ඉල්ලීම අද දවසේදී මේ ආර්ථික අර්බුදය වේවා, මේ දේශපාලනික අර්බුදය වේවා, මේ සෑම තැනකින්ම ගොඩ ඒමට නම් අප පුද්ගලයන් තුළ ගොඩනගා ගත යුතු මානව ගුණධර්ම නිර්මාණය කරගත යුතුයි. දේශපාලඥයන්ට නිරන්තරයෙන් කෙතරම් අපි දේවල් යෝජනා කරත් පළමුව අප නිවැරදි විය යුතුයි. අප අනුවයි දේශපාලඥයන් නිර්මාණය වෙන්නේ. ඔබට සුබ දවසක්. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.